මංගල ගමනේ අවසන් ගමන් ගිය අපි දන්න ටයිටනික් දැවැන්තයාගේ නොදත් තතු. අයිබෝන් අද අපි ලෑස්ති වෙන්නේ හැමෝම දන්න ටයිටනික් නෞකාව ගැන ඔබ නොදන්න තොරතුරු ගොඩක් කතා කරන්න. මේ කියන සිදුවීමට අවුරුදු ගණනාවක් ගෙවිලා නම් ඉවරයි. ඒත් මේ නෞකාව කාලෙත් එක්ක වියපත් වෙන්නේ නැති හැමදාම පුවත් මවන්නේ කිව්වොත් මන් නිවැරදි. මංගල ගමනින්ම අවසන් ගමන් ගිය මේ දැවැන්තයා ලෝකෙට ඉතිරි කළේ ප්‍රශ්නාර්ථ ගොන්නක් කියන එක අපි හැමෝම මේ වෙදි දන්න දෙයක්. නමුත් ඒ කේතනීය ඉරණමේ තිබුණු ගැටලු බොහොමයකට දැන් පිළිතුරු ලැබිලා අමාරුයි. අද අපි ලෑස්ති වෙන්නේ මේ දැවැන්තයාට ඇත්තටම මොකද උනේ කියන දේ දැනගන්න. මේ අපි හැමෝම දන්න ඒත් පිළිතුරු නොදන්න ටයිටනික් අභිරහසයි. බලන්න ඔබේ ප්‍රශ්නවලටත් පිළිතුරු මේ වීඩියෝ එකේ තියෙනවද කියලා. ටයිටනික් ගැන තිබුණු අභිරහස් ගැටලු ගණනාවකටම පිළිතුරු හොයාගන්න ඇත්ත එළිදරව් කරගන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. ඒ ගැන කතා කරන්න කලින් නොදන්න අයට දැනගන්නත් දන්න අයට තව අලුත් තොරතුරු දැනගන්නත් මොකද්ද මේ ටයිටනික් කියන දේ ගැන අපි දැනගෙනම කතාව පටන් ගමු. මේ කියන කාලවකවානුවේදී තාම පෙරලියක් විදිහට ලෝකෙට ගෙන අති විශාලම නෞකාව තමයි ටයිටනික් කියලා කියන්නේ. නමුත් අවාසනාවන්ත විදිහට තමන්ගේ පළමු ගමනින්ම තමන්ගේ අවසානය දකින්න මේ දැවැන්තයාට සිද්ධ වුණේ ලෝකයටම ගැටලු ගොඩක් ඉතිරි කරන ගමන්මයි. 1912 අප්‍රේල් 14 වෙනිදා හරියටම රාත්‍රී 11:40ට අති දරුණු අනතුරකට මුහුණ දුන්න මේ නෞකාව ඊට පැය 3යි ඒ කියන්නේ අලුයම 2:20ට අධි ශීතල ඇට්ලාන්ටික් සාගරයේ පතුලට ගිලා බැස අතුරුදහන් වී ගියේ මගියන් 1500කට වඩා වැඩි ප්‍රමාණයකට තමන්ගේ ජීවිත අහිමි කරමින්. ඒ කියන්නේ මේ දරුණු අනතුර නිසා එම නෞකාවේ සිටි 3/2ක පමණ ප්‍රමාණයකට මරණය වැළඳ ගන්න සිද්ධ වුණා කියන එකයි. එකල නොගිලෙන නෞකාවකට සලකා තිබුණු මෙය ඉතාමත් දැවැන්ත නිර්මාණයක් ලෙස තරකයෙන් තොරවම පිළිගන්න පුළුවන්. ඇයි ටයිටනික් වලට දැවැන්ත නිර්මාණයක් කියන්නේ කියන දේ ගැනත් මම ඔයාලට පැහැදිලි කරන්න. එය අඩි 882යි අඟල් 9ක් දිග, අඩි 92ක් පළල, අඩි 175ක් උස දැවැන්ත නෞකාවක් වන අතර ටොන් 46328ක බරකින්ද යුක්ත වෙනවා. එනිසා හැමෝම ටයිටනික් දැක්කේ කිසිම දවසක විනාශ කරන්න තියා හිතන්නවත් බැරි නෞකාවක් විදිහට. නෞකාවේ පැසේජ් සහ නැව් තට්ටු මත මිනිසුන්ට සැතපුම් ගණන් ඇවිදයන් ඉඩකඩ තිබුණා. ටයිටනික් නෞකාව එකක බර ටොන් 60ක් වන නැව් තට්ටුවේ සිට අඩි 81.5ක් ඉහළට විහිදී අංශක 30ක ආනතියකින් යුක්ත වූ අති විශාල දුම් කවුළු 4කින් සමන්විත වුණා. හැමදාම දැවෙන ටොන් 100 ගණන් ගල් අඟුරු වල දුමින් මගියන් ආරක්ෂා කිරීම සඳහා තමයි මේ දුම් කවුළු මේ තරම් විශාල ලෙස උසට නිර්මාණය කර තිබුණේ. මේ සියලු ඉදිකිරීම් නැවට එක්කලේ ඊටාම ගාම්භීර පෙනුමක්. මෙහි ඇතුළත ලන්ඩනයේ අති සුපිරි හෝටලයක ආකාරයකට සකසා තිබීමත් ඉතාම සිත් ගන්නා සුළු දෙයක් වුණා. එහි ආකර්ශනීය ප්‍රධාන තරප්පු පෙළ නිමවා තිබුණේ නැවේ තට්ටු 10න් 7කින් පහළට පැමිණෙන පරිදි. ඊටාම අලංකාර සිත්තමෙන් ඒ ඇතුළත සැරසීමටත් ඔවුන් අමතක කර තිබුණේ නැහැ. එපමණක් නෙවෙයි අනෙක් මගීන්ට වඩා පළමු පන්තියේ මගීන්ට සුපිරි ගමනාන්තයක් ලබා දීමට ඔවුන් සඳහා සුවිශේෂී පාසුකම් ටයිටනික් නෞකාවේ සකසා දී තිබුණා. පිහිනුම් තටාක, කාය වර්ධන ස්ථාන, ක්‍රීඩා කිරීමට පහසුකම්, රූපලාවන්‍යාගාර මෙන්ම රාත්‍රී භෝජන සංග්‍රහයට යාමට ඉහළ පන්තියේ කාන්තාවන්ට හැඩවැඩවීමට අවශ්‍ය නම් ඒ සඳහා රූපලාවන්‍ය ශිල්පීන් ලබා ගැනීමට පහසුකම්ද මේ නැව ඇතුළත සකසා තිබුණා. ඒ වගේම තමයි පළමු පන්තියේ මගීන්ගේ සුරතල් බලන් සඳහාද මෙහි වෙනමම විශේෂිත තැනක් වෙන් කර තිබූ අතර එයට අයිතිකරුවන්ට ඔවුන්ව ඇවිදීමට හෝ පුහුණු කිරීමටත් එම ස්ථානයේ ඉඩ ප්‍රස්තාව ලබා දී තිබුණා. මේ සියල්ලටම කොයිතරම් වියදමක් යන්නේ නැද්ද කියලා නිකමට ඔබ හිතලා බලන්න. ඔව් මේ කටයුතු සියල්ල නිම කිරීමට එවකට ඩොලර් මිලියන 7.5ක් වියදම් කරලා තියෙනවා. 2016 මුදල් අනුපාතයන් එක්ක සැසඳුවොත් එම ප්‍රමාණය ඩොලර් මිලියන 166ක් ලෙස අපිට අර්ථ දක්වන්නට පුළුවන්. ඒ කියන්නේ අති විශාල පිරිවැයක්. නමුත් ඊටත් වඩා වියදමක් ටයිටනික් චිත්‍රපටයේ නිෂ්පාදනයට එහි නිෂ්පාදකයෝ දරලා තියෙනවා කිව්වොත් ඔබ එයත් විශ්වාස කරන්න නැති වෙයි. ඒ තමයි ඩොලර් මිලියන 200ක්. එහෙම බැලුවාම ටයිටනික් නෙවෙයි ඉදිකිරීම් කටයුතු වලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ටයිටනික් චිත්‍රපටය නිෂ්පාදනයට වැය කරලා තිබෙනවා. කෙසේ නමුත් 1977 නිපද වූ මේ චිත්‍රපටය ටයිටනික් යළිත් ජීවමාන කිරීමට සමත් වුණු ලෝක ප්‍රකට අති දැවැන්ත සිනමා නිර්මාණයක් වුණා. කෙසේ නමුත් මේ චිත්‍රපටය ටයිටනික් යළිත් ජීවමාන කිරීමට සමත් වුණු ලෝක ප්‍රකට අති දැවැන්ත සිනමා නිර්මාණයක් වුණා. කෙසේ වුණත් 1912 කාලවකවානු සමයේදී නිර්මාණයක් වූ ටයිටනික් නෞකාවේ ඉදිකිරීම් කටයුතු වල වගකීම දරූ හාලන් ඇන්ඩ් වුල්ෆ් නැවුතරණ ස්ථානය මේ ඉදිකිරීම් කටයුතු සඳහා මිනිසුන් 3000ක ශ්‍රමදායකත්වය ලබා ගත්තා. මෙම විශාල කම්කරුවන් ප්‍රමාණය සතියකට දින 6ක් උදේ 6 සිට වැඩ කරලා ටයිටනික් නෞකාව අවසන් කරන්න ඔවුන්ට මාස 26ක කාලයක් ගත වෙලා තිබුණා.
මෙහි වැඩ කටයුතු නිම වෙද්දී ඒට ශ්‍රමදායකත්වයේ සැපූ කම්කරුවන් 8 දෙනෙක් මිය ගොස් 246 දෙනෙක් තුවාල වී අවසන් වීමම මෙහි සිදු වූ ඊටම අවදානම් ක්‍රියාවලිය පිළිබඳව අපිට මොනවට පැහැදිලි කරනවා. උස ගොඩනැගිල්ලක කිසිම ආරක්ෂිත ආධාරකයක් නැතිව වැඩ කරන කම්කරුවෝ ඉන්න අනතුරුදායක තත්ත්වය ඊට හොඳ උදාහරණයක්. එතරම් අනතුරක් මැදත් පවුම් 2ක ඔවුන් ලබා දුන් පඩිය නිසා මේ කියපු කම්කරුවෝ එම නිර්මාණයට තමන්ගේ ශ්‍රමදායකත්වය දෙන්න කැමැත්ත පළ කරලා තිබුණා. පවුම් 2ක් ඒ කාලේ හැටියට සැලකිය යුතු ලොකු මුදලක්. මේ විදිහට අති විශාල පිරිවැයක් දරලා ඝනකම් ලෝහයෙන් දැවැන්තම නිම වූ මේ නෞකාව මගින් 100 ගණනකට ඛේදජනක මරණයක් ළඟා කරමින් මුහුදුබත් උනේ ඇයිද කියන ප්‍රශ්නේ තමයි ඊළඟට තියෙන්නේ. ඇත්තට මේකට හේතුව අයිස් කුලක නැත්තම් අයිස් කන්දක වැදිලා කියන දේ අපි හැමෝම දන්න කාරණයක්. නමුත් ටයිටැනික් ඛේදවාචකයකට එකම හේතුව අයිස් කුල පමණක් නෙමෙයි කියන එකත් ඔයාලා දන්නේ නැතුව ඇති. ඒවට වෙනස් විදිහේ සිදුවීම් ගණනාවක් සිදු වෙලා තිබෙනවා. මේ හැම සිදුවීමක්ම එකින් එකට ගොනු වෙමින් බැඳෙමින් ටයිටැනික් වෙත අරගෙන ආවේ තවත් අවාසනාවම පමණයි. මරණේ සෙවණැල්ලම පමණයි. මේ සිදුවීමට බලපෑ තවත් හේතු ගණනාවක් ඒ වටා තියෙන නිසාමයි විද්‍යාඥයන්ගේ පරීක්ෂණ ගවේෂණ වලට එදා පටන් අද වෙනකම්ම මේ නෞකාව වස්තු බීජයක් වෙලා තියෙනවා. මේ තොරතුරු වල ඇත්ත නැත්ත අනාවරණයට වෙහෙසෙන වුන් කලින් කලට ටයිටැනික් නෞකාව ගැන විවිධ අදහස් පළ කළත් අලුත්ම සොයා ගැනීම හමුවේ ඒ පැරණි නිර්ණායක බොහොමයක් බොරු බවට පත් වෙලා තියෙනවා. අවුරුදු 100ක් වලදාලා තිබ්බේ සම්පූර්ණ කතාව තමයි අද අපිට ඔබට කියන්න ඉතුරු වෙලා තිබෙන්නේ. මෙතරම් දැවැන්ත ඉතාමත් ඝනකම් ලෝහයෙන් නිෂ්පාදිත මේ නෞකාව විනාශ කරන්න අයිස් කන්දකට එහෙම නැත්නම් අයිස් කුට්ටියකට පුළුවන්ද? අයිස් කුට්ටියකට මේ ලෝහය පසාරු කරන් යන්න පුළුවන්ද? මේ දේ තමයි ප්‍රශ්නේ. ඉතින් මේ දේ සම්බන්ධව ටයිටැනික් ගවේෂණය කරන්නන්ට ලොකු ගැටලුවක් වුණ දෙයක්. ඒට සාර්ථක පිළිතුරක් ලබා දෙන්න ගවේෂක සෙනාත් මෙලෝනි සමත් වුණා. ඔහු ටයිටැනික් සම්බන්ධව අවුරුදු 30කටත් වඩා වැඩි කාලයක් ගවේෂණය කළ පුද්ගලයෙක්. ටයිටැනික් නැව විනාශ වෙන්න ප්‍රධානම හේතුව වුණු එහි ගැටුණු අයිස්කන්ධ නොවන බව ඔහු පවසනවා. ඔහුට අනුව ඒ විනාශයට බලපෑ ප්‍රධානතම හේතුව නෞකා අභ්‍යන්තරය ඇති වූ ගින්න. මෙන්න මේ සොයා ගැනීමත් එක්ක ටයිටැනික් සම්බන්ධයෙන් තිබුණු ලොකුම ප්‍රශ්නයට පිළිතුරු ලැබුණා. ටයිටැනික් නෞකාවේ මාධ්‍යට මුදා නොහැරුණු ඡායාරූප ඇතුළත් ඇල්බමයක් අධීක්ෂණය කිරීමෙන් තමයි සෙනාන් මෙලොනි මේ සම්බන්ධව තොරතුරු සොයාගෙන තිබෙන්නේ. නෞකාවේ ඉදිකිරීම් කටයුතු මෙන්ම පළමු ගමනට සූදානම් වීමේ ඡායාරූප ඇතුළත් වුණු මේ ඇල්බමේ එක් ඡායාරූපයකින් නැව් බඳ මත තිබෙන අඩි 30ක පමණ කළු පැල්ලමක් හඳුනා ගන්නට උට හැකියාව ලැබුණා. ඒ ටයිටැනික් නැව අයිස් කුට්ටියේ වැදී විනාශ වූ ස්ථානයමයි. මේ ටයිටැනික් කතාව අලුත් මගකට රැගෙන යන්න පුළුවන් වුණු ඊටම ප්‍රබල සොයා ගැනීමක් වුණා. ඉතින් මේ ඔස්සේ ගවේෂණය කළ ඔහුට සොයා ගැනීමට හැකි වුණේ කිසියම් කෙනෙක්ගේ අවධානයට යොමු නොවේ මෙහි සති 3ක් පමණ ඊටම විශාල උෂ්ණත්වයෙන් ගින්දර දැවෙමින් තිබී ඇති බවයි. ලෝහ පෘෂ්ඨයන් පිළිබඳව අධ්‍යයනය කරන ප්‍රවීණයන් පවසන පරිදි අධික උෂ්ණත්වයෙන් යුතු ගිනිදැල් වලට ශක්තිමත් ලෝහයක් 75%කින් පමණ දුර්වල කරන්න හැකියාව තිබෙනවා. ඉතින් දුර්වල වූ ලෝහයක් කඩා දාන්න විශාල අයිස් කුට්ටියකට බැරි කමක් නැහැ. මෙලොනි කියන විදිහට මෙන්න මේ නිසයි අයිස් කන්දට ඉතාම පහසුවෙන් නෞකාව සිදුරු කිරීමට හැකි වෙලා තිබුණේ. ඒ වගේම නැව් බඳ ගින්දර නිසා දුර්වල වී නොතිබුණා නම් අයිස් කුට්ටියට නැව සිදුරු කිරීමට හැකියාවක් නැති බවත් ඔහු පෙන්වා දෙනවා. නමුත් ඒ අයිස් කන්ද වෙන තැනක නොවැදී හරියටම අලාභය සිදුවුණු තැනම වැදුනේ. ඒකට නම් නිසි පිළිතුරු තාමත් නැතත් මේ ගිනි ගැනීමේ සිදුවීම ගැන නෞකා ව්‍යාපෘතියට අදාළ කළමනාකරණ මණ්ඩලය දැනගෙන ඉඳලා තිබෙනවා. නමුත් මේ වෙද්දී සියලුම ප්‍රවේශපත්‍ර විකිණී අවසන් වෙලා තිබුණ නිසා සියල්ලන්ටම එකල තිබූ විශාලතම නෞකාවේ ප්‍රථම ගමනට සහභාගී වීමට අවශ්‍ය වූ නිසා එදින අනෙක් නෞකාවලත් ගමනාගමනය අඩාල වුණ දිනයක් බවට පත්ව තිබුණ නිසා මේ ගමන අතිශයම උන්ට වැදගත් වුණා. අනේ නිසා මේ දියත් නොකළා නම් නැවේ අයිතිකරුවන් බංකොලොත් වීමට පවා බොහෝසෙයින් ඉඩකඩ පැවතී තිබෙනවා. මේ සියලු හේතුන් නිසා නැව අයිතිකරුවන් නෞකාවට සිදු වූ ආපදාව මගින්කින් වසන් කරමින් ඒ වන විටත් මුහුදු ගමනකට නුසුදුසු තත්ත්වයේ තිබුණු නැව එදින මුහුදට දියත් කර හැරියා. අනතුරක් පෙනිපෙනී දියත්තුළු මේ නෞකාවට තවත් දෛවෝපගත අතපසුවීම් අත්පැරති නොසලකීම් රාශියක් විදදරා ගන්න සිද්ධ වුණේ තවත් අවාසනාවන්ත ඉරණමකට තවත් ඔවුන්ට මග එලිපෙහෙලි කරන ගමන්මයි. මේ ඒ සෝචනීය සිද්ධීන් දාමයයි. භාවිතය සඳහා වයින් බෝතල් 1500ක්, බියර් බෝතල් 20000ක් සහ සිගරට් 8000ක් වැනි දෑ ටයිටැනික් නැව තුළ තිබුණත් භාවිත කිරීමට දුරදක්න උන් සතුනේ නැති බව ඔයාලා දැනන් හිටියද? ඒට හේතුව තමයි එක් දෛවෝපගත අතපසුවීමක් නිසා නෞකාව සතු දුරදක්න විවර කර ගැනීමට නොහැකි මැදිරියක් තුළ සිරව තිබීමයි. සෝනාර් පද්ධතියෙන් තිබුණ නැති මේ කාලේ දුරදක්නය නැවකට ඉතාමත්ම වැදගත් උපකරණයක්.
අයිස්කන්ධ කලින්ම දැක ගැනීමට හැකියාව තිබෙන නිසා සමහර විට දුරදක්න තිබුණා නම් ඒවට ටයිටැනික් බේරගන්නත් ඉඩකඩ විශාල වශයෙන් තියෙන්නට ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. නමුත් ටයිටැනික් මත අවට පිරික්සීමට දුරදක්න භාවිත කර ඇත්තේ එහි සිටි මගීන් පමණයි. නෞකාව සතුව තිබුණු දුරදක්න විශේෂ මැදිරියක යතුරුල තිබිලා අහුවෙලා තිබෙනවා. ඩේවිඩ් බ්ලෙයා කියන නෞකාවේ දෙවෙනි නිලධාරියයි එහි යතුර භාරව කටයුතු කර තිබුණේ. නමුත් අවසාන මොහොතේදී ඔහු වෙනුවට වෙනත් අයෙක් ඒ තනතුරට පත් කරනවා. නෞකාවෙන් ඉවත් යාමට ඉතාම හදිස්සියෙන් සිටි ඩේවිඩ් බ්ලෙයාට ඒ අවසාන මොහොතේදී තම යතුර ඔහු වෙනුවට පත් කරන ලද නිලධාරියාට ලබා දෙන්නත් අමතක වෙනවා. නැව මුහුදුපත් වී දින 3කටත් පසුවයි මේ දෛවෝපගත අමතක වීම අනාවරණය කරගන්න හැකියාව ලැබිලා තිබෙනවා. මේ නිසාම ටයිටැනික් නෞකාව තවත් ඉක්මන පියවරක් මරණය දෙසට දියත් කළා කිව්වොත් අපි නිවැරදි. වේග පාලකය කැඩී යාමත් ටයිටැනික් නැවට සිදු වූ ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියක්. මේ හේතුවෙන් නෞකාවට දැරිය නොහැකි තරම් වේගයකින් ඒ ඉදිරියට ඇදී ගොස් තිබෙනවා. වේග පාලකය නොකැඩී තිබුණා නම් වේගයේ පාලනය මගින් මේ අනතුර මගහැරීමට හෝ වළක්වා ගැනීමට යම් ඉඩකඩක් යම් හැකියාවක් බොහෝ දුරට තිබෙන්නට තිබුණා. නමුත් එයත් අත්‍යවශ්‍යම මොහොතේදී කැඩී ගියේ නෞකාවේ නිමැවුම් කරුවන්ගේ ගෞරවයටත් විශාල පහරක් එල්ල කරන ගමන්මයි. ටයිටැනික් නෞකාවේ සිදු අනෙක් දෝෂය තමයි ජීවිත ආරක්ෂක බෝට්ටු. නෞකාවේ සිටින සියල්ලෝම නංවා ගැනීමට නම් ජීවිතාරක්ෂක බෝට්ටු 60ක් එහා සමග රැගෙන අයුතු වුණත් නැව් නිර්මාණශීලී ඇලෙක්සැන්ඩර් කාලිල් ඒ නිර්මාණය කර තිබුණේ එහා සමග බෝට්ටු 48ක් පමණක් රැගෙන යා හැකි වන පරිදි. නමුත් බාහිර පෙනුමේ ගැටලු ඇතිවන නිසාම එම ප්‍රමාණය තවත් අඩු කර බෝට්ටු 20ක් පමණක් රැගෙන යාමට ඔවුන් අවසානයේදී කටයුතු කරලා තිබෙනවා. මෙම බෝට්ටු 20කට අනතුරකදී නංවාගත හැකි වූයේ මුළු සංඛ්‍යාවෙන් 3න් 1ක ප්‍රමාණයක් විතරයි. පුදුමය නම් එකල නීතියට අනුව මෙන්න මේ ක්‍රියාව නීතියට අනුකූල දෙයක් වුණා. ඒ නීතියට අනුව රැගෙන යන ජීවිත ආරක්ෂක බෝට්ටු ප්‍රමාණය මගියන් ගණනට නොව නැවෙහි ටොන් ප්‍රමාණයට අනුව තීරණය කළ හැකියි. ඒ වගේම හදිසි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම කළ යුතුවත් ටයිටැනික් නෞකාවේ එවැන්නක් සිදු වී තිබුණෙත් නැහැ. ඒවා අවලංගු කරන ලද්දේ කැප්ටන් එඩ්වර්ඩ් ස්මිත් විසින්. එම ප්‍රදේශයේ අයිස් තිබෙන බවට අනෙක් පසු කරන නැව් විසින් අනතුරු අඟවා තිබියදීත් ඔහු මෙවැනි තීරණයක් ගත්තේ ඇයිද යන්නත් ගැටලුවක්. විනාඩි 10කින් දියත් කළ හැකි ජීවිතාරක්ෂක බෝට්ටු දියත් කිරීමට විනාඩි 30ක පමණ කාලයක් ගත්තේත් ඒ පළපුරුද්ද නොමැති බව නිසාම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි පළමුවෙන් පිටත් කළ ජීවිතාරක්ෂක බෝට්ටු වලට එහි නැංවිය හැකි නියම මගින් සංඛ්‍යාවට වඩා අඩු මගින් ප්‍රමාණයක් තමයි පුරවල යවලා තිබෙන්නේ. එනම් 65 දෙනෙක්ට යා හැකි බෝට්ටුව දියත් කර තිබුණේ මගින් 27 දෙනෙක් එක විතරයි. මේ සම්බන්ධයෙන් චෝදනා කෙලින්ම යොමු වුණේ කැප්ටන් ස්මිත් වෙතට. නමුත් වර්තමාන පර්යේෂකයන් මේ චෝදනාවෙන් ඔහුව නිදහස් කරගෙන තිබෙනවා. මේකට හේතුව විදිහට උන්ට දක්වන්න තිබෙන්නේ පැමිණ තිබූ විශාල අනතුර සම්බන්ධයෙන් නිසි දැනුවත්භාවයක් නොතිබූ මගින් මුල් ජීවිත ආරක්ෂක බෝට්ටු දියත් කරන අවස්ථාවේදී ඒවාට නැග නැව අත්හැර යාමට කැමැත්ත පළ නොකිරීම. ඒ කෙසේ නමුත් 2012දී පරීක්ෂකයන්ට සොයා ගැනීමට හැකි වුණා කැප්ටන් ස්මිත් යනු යාත්‍රාකරණය පිළිබඳව පළමු වරට මුහුණ දුන් විභාගයේද අසමත් අයෙක් බව. ඉන්පසු ඔහු ඉන් සමත් වියටත් ඒ කෙසේ සිදු වුණාද යන්න කවුරුත් නොදන්නා දෙයක්. ඉතින් කොහොම වුණත් නැව ගිලෙන අවස්ථාවේදී අනතුරු සංඥා මගින් උදව් ලබා ගැනීමට නැවේ කාර්ය මණ්ඩලය ක්‍රියා කර තිබෙනවා. මේවා ඉහළ හාසේ දුටුවත් උදව්වට නොපැමිණි බවට චෝදනා ලැබුවේ ඒ අසල යාත්‍රා කරමින් තිබූ කැලිෆෝනියා නෞකාවේ කපිතාන්වරයාට. එම හේතුවට ඔහුට එකල ඔහුගේ රැකියාවත් අහිමි වෙලා ගියා. නමුත් මෑත කාලයේ පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ එහා සම්බන්ධයෙන් ඔහු සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බවයි. මේ සම්බන්ධව පරීක්ෂකයන් පවසන්නේ කිසිවෙක් මේ අනතුරු එළි නොදැකීමට හේතුව වන්නේ ආලෝක වර්තන සංසිද්ධිය බවයි. ඉංග්‍රීසියෙන් phenomenon of light refraction කියා හඳුන්වනවා. සිසිල් වාත ස්තරයක් උණුසුම් වාත ස්තරයකට පහළින් පිටීමේදී තාප අපගමනයක් සිද්ධ වෙනවා. මෙවන් අවස්ථාවකදී අසාමාන්‍ය ලෙස ආලෝකය වර්ධනය වී යා හැකියි. සරලවම ගත්තොත් මෙවැනි ක්‍රියාවලියක් නිසා මිරිඟුවක් ඇති විය හැකි අතර එදින එවැනි මිරිඟු ඇති වී තිබූ බවටත් ඒ අසලින් ගමන් කළ විවිධ නැව්වල පටිගත වෙලා තිබුණා. ඉතිහාසඥ ටිම් වෝල්ටන් පවසන පරිදි ඉදිරිය පරීක්ෂා කරන්නන්ට සම්පූර්ණ අයිස්කන්ධම නොපෙනී යාමට හේතුව වශයෙන් ඔහු පෙන්වා දෙන්නෙත් මේ ආලෝක වර්ධන සංසිද්ධියමයි. සෑම සිදු වූ සියලු දෙයක්ම අවාසනාවටම ඇදගෙන ගිය ඒ දෛවෝපගත ගමන ගොස් අදට වසර ගණනාවක් ගෙවී අවසන්. මගින් සිය ගණනකගේ ජීවිත මහා මොහොතට බිලි කර අපිටත් අභිරහස් රාශියක් ඉතිරි කර තමන්ගේ අවසන් ගමන ගිය ටයිටැනික් අදටත් නිසල්මනේ මුහුදු පත්ලේ ඇත්තේ මේ මුකුත් නොවුණු ගානටමයි. ඒත් අදටත් විද්‍යාඥයන්ගේ මනස කුතුහලයෙන් පුරවන ඒ පිළිබඳව තව තවත් තොරතුරු සෙවීමට පොළඹවන ඒ දෛවෝපගත ගමන වූ දිනය ඒ දැවැන්ත නෞකාව හැමදාමත් ආందోලනාත්මක පුවත්මවන්නක් වීමත් එයටම ආවේනික වූ සුවිශේෂී දෙයක්ද කියලා හිතෙනවා. ඉතින් මෙවැනි වූ අපූර්ව තොරතුරු ඔබට රැගෙන එන්න සතිර ටීවී අපි සූදානම්. ඔයාලා මොකද හිතන්නේ මේ සොයා ගැනීම ගැන? පහලින් කමෙන්ට් කරලා අපිටත් කියන්න ඔබේ අදහස්.
ආයත් මේ වගේම වටිනා තොරතුරු අරගෙන අපි ඉක්මනින්ම ඔබ වෙතට එනවා. එතකල් අපිව සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. එමනම් තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. අපි සතිර ටීවී